තෙරුවන් සරණයි සදහැවත් ඔබ හැම දෙනාටම. පින්නතුනේ බෞද්ධ රූපවාහිනී නාලිකාව සතියේ සෑම බ්‍රහස්පතින්දා දවසකම ඔබ හැම දෙනාගේම හිතසුව පිණිස විකාශනය කරන්නට යෙදෙන සසරින් නිවරට සද්ධර්මානුශාසනා මාලාවේ තවත් දේශනාවක සමාරම්භය සනිටුවන් කරන්නට අපි මේ මොහොතේදී සූදානම් වෙන්නේ. පින්නතුනේ අදත් සුපුරුදු ආරාධනාව පිළිගනිමින් බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරයත් මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයත් යන උභය විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේව අපි හැමදෙනාම සාදුනාද පාතුමෙන් ප්‍රථමයෙන්ම ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනා වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ නැදිමාල පැපිලියාන පාරේ පදිංචි සේනාරත්න ඒකනායක මහත්මයා සහ චන්ද්‍රා ඒකනායක මහත්මිය ප්‍රධාන පැමිණ සිටින සුපින්වතුන් පිරිස විසින්. එහෙමනම් ඒ හැම දිනාටමත් පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, බෞද්ධ මාත්‍රිචාලය ඔස්සේ සෑම බ්‍රහස්පතින්දා දවසකම උදේ 8 සිට 9 දක්වාත් රාත්‍රී 9 සිට 10 දක්වා බෞද්ධ ගුවන් විදුලිය හරහා ආය රාත්‍රී 12ට බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලෝකේ පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනයක් සඳහා පින්බර දායකත්වය නැදිමාල පැපිලියාන පාරේ පදිංචි සේනාරත්න ඒකනායක මහතා සහ චන්ද්‍රා ඒකනායක මහත්මිය. අරමුණ අගෝස්තු මාස 13 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන චන්ද්‍රා ඒකනායක මහත්මියගේ හා අගෝස්තු මාස 31 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන සිඩ්නි නුවර සිටින ක්‍රිෂාන්ත ඒකනායක පුතාට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආර්යදා සමරසිංහ ඒකනායක මහතා ඒකනායක මහතාගේ මව සහ පියා බී සේනානායක මහත්මිය, පීරිස් ඩයස් දහනායක මහතා, ඩී වරකාගොඩගමගේ මහත්මිය, චන්ද්‍රා ඒකනායක යනායගේ මෑණියන් සහ පියාණන්, ඩී.පී. අබේසිංහ මහතා, රාණි අබේසිංහ මහත්මිය දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්, පණ්ඩුක අබේසිංහ බෑණනුවන්ගේ පියා සහ මව, ඇමරිකාවේ වාසය කරන මුර්තාමුරේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. උපන් දිනය සමරන චන්ද්‍රා ඒකනායකගේ 76 වෙනි ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කරනවා. ක්‍රිෂාන්ත ඒකනායක පුතාගේ අගෝස්තු 1 වෙනි දිනට යෙදෙන උපන් දිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. චම්පිකා අබේසිංහ දියණිය, පණ්ඩුක අබේසිංහ බෑණනුවන්, පවන් අබේසිංහ මුණුබුරාට, කාංචනා ලේඩිය, කේන් කාව්‍යා කවින් මුණුපුරන්ට දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ධර්ම ශ්‍රවණයට පැමිණි පවුලේ සහෝදර සහෝදරයන්ට ඥාතීන්ට උපකාර කර සියලුම හිතවතුන්ට සසරින් නිවන් මාර්ගට පිවිසීම සඳහා සියලු දෙනාටම ධර්ම අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව දියුණු කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආරමුණු
ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨතම පින්කම හැටියට හඳුන්වන ධර්ම දානමේ පින්කම. දැන් අපි මේ ධර්ම දේශනා මාලාවේ අපි තවම දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග මග්ගම් මග්ග කියන්නේ මග නොමග. ඥාන කියන්නේ නුවණින්, දර්ශනය කියන්නේ දකින්න. විසුද්ධි කියන්නේ පිරිසිදුව. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් අපි දැන් ඔයත් මේ බණ හොඳට අහලා තියෙන නිසා දන්නවා දැන් මෙනෙහි කළ යුතු ආකාරය කොහොමද කියන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම. කියන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා අරිහත්ත්වයට යනකම්ම මෙනෙහි කරන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ දැන් ආරම්භ කළා ගොඩක් දවස් වෙනවා. දැන් මේ වෙනකොට සත්‍ය තුනක් ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. ඒ තමයි දුක කියන කාර්ය සත්‍යයක් කියලා. ඒ වගේම සමුදය කියන කාර්ය සත්‍යයක් හා නිවැරදිව මග එලි කරගත්ත මාර්ග සත්‍යය. මග්ගම් මග්ග කියන්නේ එකයි. නිවැරදිව මග එලිපෙහෙලි කරගත්තා. ඒතර දුක කියන්නේ කාර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. يعني නිවැරදිව මෙනෙහි කළා නම්, නිවැරදිව බෙදලා බැලුවා නම්, සම්මර්ෂණය කළා නම්, විභාග කළා නම්, නිවැරදිව මේ ධර්මතා තුන ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. තමයි සත්‍ය තුනක්. දුක කියන කාර්ය සත්‍යයක්. සමුදය ඒ කාර්ය සත්‍ය හේතුව. දුක් වලට හේතුව. ඒ වගේම මාර්ග සත්‍ය. ඒතර තව එකයි තියෙන්නේ. ඒ තමයි නිරෝධාරි සත්‍ය. ඉතින් එතන අර ධර්මතා තුන. ඒ කියන්නේ දුක්ඛාරය සත්‍යයත්, දුක්ඛ සමුදාය සත්‍යයත්, ඒ මාර්ග සත්‍යයත් ප්‍රකට වුණාම ඒක පිරිවර වෙනවා. වට වෙනවා ඒ ධර්මතා තුන නිවනට. ඒ අනුව නිර්වාණය අවබෝධ වෙවි. ඒ සඳහායි අද ධර්ම දේශනාව. ତර අපි මිදෙන්නේ අවිද්‍යාව හේවත් මෝහයෙන්. තාම අවිද්‍යාව හේවත් මෝහයෙන් මිදෙන්න බැරි වුණා. එහෙම වුණා නම් ඒ සලකුණ තමයි ඉතින් අරිහත්ත්වය කියලා කියන්නේ. කියන්නේ විද්‍යාව ඉපදුවා අවිද්‍යාව අවසන්. මේ අවිද්‍යාව හේවත් මෝහය කියන්නේ මොකද්ද? අවිද්‍යාව හේවත් මෝහය කියන්නේ අපි ප්‍රිය කරන්නේ වස්තු වලට හා පුජ්‍යලයන්ට. එහෙමනේ අපි ප්‍රිය කරන්නේ. වස්තු වලට ප්‍රිය කරනවා, පුජ්‍යලයන්ට ප්‍රිය කරනවා. නමුත් බුදුරජාණන් ඒක තමයි අවිද්‍යාව හේවත් මෝහය. වස්තු වලට හේවත් පුජ්‍යලයන්ට ප්‍රිය කිරීමම අවිද්‍යාව හේවත් මෝහයයි. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වස්තුත් නැහැ, පුජ්‍යලියොත් නැහැ. එහෙනම් අපි ප්‍රිය කරන්නේ නැති දෙයකට. ඇති දෙයකට නෙමෙයි. ඒ කියන්නේ සම්මුති වශයෙන් තිබ්බට පරමාර්ථ වශයෙන් බෙදුවාම තියෙන්නේ අපනිහිත, ශුන්්‍යත, අනිමිත්ත. ඒ කියන්නේ නිමිත්තක් ගන්න බෑ. ඒ තමයි අනිමිත්ත. අපනිහිත කියන්නේ ප්‍රණීතතාවයක් නැහැ. ශුන්්‍යත කියන්නේ හිස්. ශුන්‍යතාවය හිස්. ඒතර අපි ප්‍රිය කරලා තියෙන්නේ නිවැරදිව ධර්මය අවබෝධ කරගත්තා නම් යම් කිසි කෙනෙක් අපි ප්‍රිය කරලා තියෙන්නේ නිමිත්තක් නැති දෙයකට. ප්‍රණීතතාවයක් නැති දෙයකට හා ශුන්‍යතාවයකට. මේ පිළිබඳ විග්‍රහයක් තමයි කරන්නේ. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන ස්වභාවයන් නිවැරදිවම වැටහෙන්න ඕනේ. අවබෝධ වෙන්න ඕනේ. දැන් අපි ඒ සඳහා ගන්නවා. දැන් අර සූක්ෂම වශයෙන් කොටස් වලට බෙදන්නේ නැහැ. දැන් ඒ පිළිබඳව හොඳට අපි දිට්ඨි විසුද්ධියේදී ඒ පිළිබඳව අපි බෙදුවා හොඳට. දැන් අපි බෙදනවා දැන් ස්කන්ධ වශයෙන් ගන්න. ඒ කියන්නේ ස්කන්ධ පහක් තියෙන බව දන්නවනේ. රූප ස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංස්කාර ස්කන්ධයක්, විඥාන ස්කන්ධයක්.
ඒතර ස්කන්ධ කියන වචනේ තේරුම තමයි ගොඩක් කියන එක. ඒ කියන්නේ එකක් නෙමෙයි ගොඩක් කියන එක තමයි ස්කන්ධ කියන වචනේ තේරුම. ඒතර රූපස්කන්ධ කියනකොට රූප ගොඩක්. ඒතර අපි දැන් රූපස්කන්ධයම ගත්තාම එහෙනම් රූප ගොඩක්. හැබැයි රූප කියන්නේ සතර මහා ධාතුන්ට. ඒතර සතර මහා ධාතු ගොඩක් තියෙන්නේ. අපි දැන් ඇහෙන් දකින රූපය අපි හිතන්නේ ඒක රූපයක් කියලා. නමුත් ඇත්ත වශයෙන්ම රූපය කියලා සිතුවිලි පවත්වන තාක්කල් අවිද්‍යාව හේවත් මොහයයි. එයි රූපයක් එතන නැහැ. එතන තියෙන්නේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒතර අපි ප්‍රිය කරන්නේ එන වස්තුවක් වශයෙන් අපි සංඥාවක් හදාගෙන තියෙනවා යම් වස්තුවක් එතන තියෙනවා කියලා. ඒ තමයි අවිද්‍යාව හේවත් මොහය. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට එතන නිමිත්තක් ගන්න බෑ. ඇයි නිමිත්තක් ගන්න බැරි? ඒ රූපේ හේවත් සතර මහා ධාතුන්ගේ තියෙන චිතක්ෂණ 17ක් තුල සිදුවෙන ක්‍රියාවලියක්. ඒ චිතක්ෂණ 17ක් තුල සිදුවෙන ක්‍රියාවලිය ඇසට රූපයක් හැටියට ගෝචර වුණාට මනසින් නිවැරදිව ගන්න බෑ. ඒ ක්‍රියාවේ අතිශය වේගය. තේරෙනවද නැහැ කියපි. අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවක්. එතකොට ක්‍රියාව තුළම බුදුරජාණන් වහන්සේ අපිට මේ මෝහයෙන් හෙවත් අවිද්‍යාවෙන් මිදෙන ආකාරය පැහැදිලි කරා. නිමිත්තක් වශයෙන් ගන්න තාක්කල් අවිද්‍යාව. ඒකට අපි වර්ණයකුත් දාලා තියෙනවානේ. බාහිර මේ සියලුම රූප වලට අපි වර්ණයක් දාලා තියෙනවා. දැන් පුජ්‍යලයන්ටත් එහෙමයි. වස්තු වලටත් එහෙමයි. පුජ්‍යලයන්ටත් අපි වර්ණයක් දාලා දෙන කෙස්වල වර්ණයක් තියෙනවා. ඒතර ඇස්වල වර්ණයක් තියෙනවා. කන්වල වර්ණයක් තියෙනවා. නාසයේ, දිවේ, ශරීරයේ මේ සෑම තැන වර්ණයක් තියෙනවා. ඒතර අභ්‍යන්තර කොටස් ටික සියලුම ගත්තොත් ඒවත් යම් වර්ණයක් තියෙනවා. ඒතර මේ වර්ණ රූපේ නේද අපේ ඇසට ගෝචර වෙන්නේ. ඒ අවිද්‍යාව. ඒ වර්ණ රූපය ඇසට ගෝචර කර ගැනීමත් අවිද්‍යාව. ඇයි? එතන වර්ණයකුත් නැහැ. වර්ණය පෙන්වන්නේ සංඥාවෙන්. වර්ණය පෙන්වන්නේ සංඥාවෙන්. දැන් වර්ණ සංඥා දන්නවනේ. දැන් පාරේ එනකොට දැන් මේ දවස්වල ටිකක් නවත්තලා තියෙනවා. කලර් ලයිට් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වර්ණය. එතකොට ඒ වර්ණය පෙන්වන්නේ අපිට යම් කිසි දැනුම් දීමක්. එතකොට දැන් මේ අධ්‍යාත්මික රූප හා මේ බාහිර සියලුම රූපවල ඒ වර්ණය අපිට පෙන්වන්නේ යම් දෙයක් දැනුම් දෙන්න නේද? හඳුනා ගන්නනේ. දෙයකට බුදුරජාණන් වහන්සේ නමක් දුන්න රූප සංඥා කියලා. සංඥා හයක් තියෙනවානේ. රූප සංඥා රූප හඳුනා ගන්නවා. ශබ්ද සංඥා ශබ්ද හඳුනා ගන්නවා. ගන්ධ සංඥා ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. රස සංඥා රස හඳුනා ගන්නවා. පොට්ටබ්බ සංඥා පහස හඳුනා ගන්නවා. ධම්ම සංඥා අරමුණ හඳුනා ගන්නවා. ඔච්චරයි ලෝකේ තියෙන වෙන සංඥාවක් නැහැ. සංඥා හයයි තියෙනවා. එතකොට මේ සංඥාවක් වශයෙන් ගන්නෙ අපි අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නෙමෙයිද? පැහැදිලිද කියන එක? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට තමයි අපි සංඥාවක් දීලා තියෙන්නේ. ඒ සම්මුතිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් අපි රූපයක් වශයෙන් හිතන තාක්කල් රූපයක් වශයෙන් යම් කිසි කෙනෙක් රූපයක් කියලා හිතනවා නම් ඒ තාක්කල් අවිද්‍යාව හේවත් මොහයයි. එතකොට ඒ රූපේ යථා ස්වභාවය අවබෝධ වෙන්නේ නැහැ. එයි රූපේ කියන ඒ අධ්‍යාත්මික හා බාහිර රූපයට අයිති සියලුම කොටස් වල තියෙන ක්‍රියාවක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ ක්‍රියාවේ තමයි අර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාවයන් තියෙන්නේ. ක්‍රියාවේ තියෙන්නේ. දැන් රූපය අධ්‍යා බලපුවාම ඒක අනිත්‍යයක් අපිට පේන්නේ නැහැ. යම් කිසි වස්තුවක්ද මෙතන තියෙන සියලුම වස්තු ගත්තොත් මේකපාරට ඒකේ අනිත්‍යයක් පේන්නේ නැහැ. මේකේ දුක්ඛ ස්වභාවයක් පේන්නේ නැහැ. මේකේ අනාත්ම ස්වභාවයක් පේන්නේ නැහැ. හැබැයි පරමාර්ථයට ගියාම අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට සිත තිබ්බහම අපට අනිත්‍යයක් පේනවා, දුක්ඛ ස්වභාවයක් පේනවා, අනාත්ම ස්වභාවයක් පේනවා.
එතකොට අනිත්‍ය ස්වභාවය හා දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය කියන ඒ නිවැරදි මේ විශ්වයේ සිදුවෙන නිවැරදි ධර්මතාවය එකයි. ඒ ධර්මතා තුන ක්‍රියාත්මක වෙනකොට අපේ මනසට අනුගත වෙන්නේ අර අනිමිත්ත අපනිහිත අසුඤ්ඤත. මේ ධර්මතා තුන අනිවාර්යෙන් අවශ්‍යයි නිවනට සිත තියන්නේ. මේ ධර්මතා තුනෙන් තොරව මේ ධර්මතා තුනෙන් එකකින් තමයි නිවනට සිත තියන්නේ. ඒ නැති තාක්කල් අපි අරමුණු කරන්නේ සම්මුතිය. ඒතර සම්මුතිය අරමුණු කරනකොට අපිට පෙන්නනවා වස්තුවක්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වස්තු වලට අපි ප්‍රිය කරනවා. වස්තු වලට ප්‍රිය කරනවානේ. බාහිර වස්තුන් වලට ඒ වස්තුවේ අර වර්ණය සංඥාව අනුව ඒක වර්ණය හරි ලස්සනයි. ඒ වර්ණය අපේ සිත් ගන්නවා. ඒක දැකුම් කලුයි. එතකොට මේ වස්තුවට අපි ප්‍රිය කරන්නේ නැද්ද? එතකොට පුජ්‍යලයන් වශයෙන් අපි මනසේ අපේ පුජ්‍යලය කියන චිත්‍රය ඇඳිලා තියෙන තාක්කල් අපි පුජ්‍යලයන්ට ප්‍රිය කරන්නේ නැද්ද? ප්‍රිය කරනවා නේද? පුජ්‍යලයේ කියන සංඥාව මනසේ ඇඳිලා තියෙන තාක්කල් අපි පුජ්‍යලයට ප්‍රිය කරනවා. වස්තුවක් කියලා අපේ මනසේ ඇඳිලා තියෙන තාක්කල් වස්තුවට ප්‍රිය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තමයි මෝහය. ඒ මෝහය නිසා තමයි ප්‍රිය කරන්නේ. අවබෝධය තුල තියන්නේ අර දැන් අපි කියවනේ ඒක දැන් හොඳට දන්නවනේ. චිත්තක්ෂණ 17ක් තුල ඉපද බිඳෙන ධර්මතාවයක් නේ රූපය තුල තියෙන්නේ. ඊට වඩා දෙයක් නැහැනේ. අධ්‍යාත්මික මේ කොටස් 32කට බෙදලා 32ක් වූ කුණප කොටස් වශයෙන් ගත්තත් අභිධර්මයෙන් රූප 28කට බෙදලා ඒ සියලු රූපයන් ගත්තත් මොකද්ද තියෙන්නේ? චිත්තක්ෂණ 17ක් තුල ඉපද බිඳෙන ස්වභාවයක්. එහෙනම් ඒ රූපයක තියෙන්නේ ක්‍රියාවක්නේ. දර රූපේ නෙමේ ක්‍රියාව තියෙන්නේ අර ශක්තියින් හතරේ ඒවා සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව තියෙන්නේ. තේරෙනවද? හැබැයි මේක නිවැරදිව අවබෝධ කරන්ඩ අපට ඕනේ සම්මා සතිය. ඒවත් යෝනිසෝ මනසිකාරය. මන නුවණ. මේ දෙක ඕනේ. මේ ධර්මතා දෙකට තමයි යථා ස්වභාවය පෙන්වන්නේ. ඒ ධර්මතා දෙක නැති තාක්කල් ඒ ධර්මතා දෙක වර්ධනය වෙන්නේ නැති තාක්කල් දියුණු වෙන්නේ නැති තාක්කල් අපට රූපයක් පෙන්වනවා. රූපයක් පෙන්නපහම අපි නිමිත්තක් ගන්නවා. ඒක හතරස්. ඒක රවුම්. ඒක පෙතලි. ඒක දික්. ඒක හීනි. ඒක කෙටි. දාන්නේ නැද්ද? දානවා. ඇයි එහෙම දාන්නේ? ඒක වඩ අපි දාන්නේ ඒ රූපේ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා. දැන් ඇසට පේන්නේ නැහැ හැබැයි ක්‍රියාව. ඇසට පෙන්වන්නේ රූපයක්. ඒක හරි ඇසයි රූපයයි කියලා කතා කරනවා අපි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇසකුත් නැහැ රූපෙකුත් නැහැ. තියන්නේ මේ ධර්මතා දෙකේම ක්‍රියාව. ඇස කියන්නේ රූපයක්, බාහිර රූපය කියන්නේ රූපයක්. මේ දෙකේම තියෙන්නේ ක්‍රියා දෙකක්. ඒකේ තියෙන්නේ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳින ස්වභාවයක් තියෙන්නේ. ඒතොර ඇස ගත්තත්, කෙස් ගහක් ගත්තත්, ලොම් ගහක් ගත්තත්, නියපොත්තක් ගත්තත්, මේ දතක් ගත්තත්, මේ සෑම දෙයක් ගත්තත් ක්‍රියාවක් තියෙන්නේ. ක්‍රියාව තියෙන්නේ අර වස්තු වල නෙමෙයි. ඒ වස්තු කියලා අපි හඳුන්වන නමක් දාගත්තට එතන තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. හැබැයි ඒක සිතට හරියටම ඇතුළත් උනේ නැත්තම් අපට නැවත නැවත වස්තු පෙන්වනවා. අපට නැවත නැවත පුද්ගලයෝ පෙන්වනවා. පුද්ගලයෝ පෙන්වනකොට අපේ මනසෙන් අර අනිත්‍ය කියන ස්වභාවය අයින් වෙනවා. එතකොට අනිමිත්ත කියන ස්වභාවයත් එන්නේ නැහැ, නිමිත්තක් වශයෙන් ගන්නවා. තේරෙනවද කීපේ? දැන් ගැඹුරින් බණ කියන්නේ මොකද? දැන් සරලව බණ ධර්මදේශනා 100 ගණනක් කියලා තියෙනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට සීල විසුද්ධියේ ඉඳලා ධර්මදේශනා 130කට වැඩි තියෙනවා දැන්. තේරෙනවනේ? ඒව පිළිබඳව නැවත නැවත හොඳට අධ්‍යයනය කරන්න. මොකද මේට වඩා වටින දෙයක් ලෝකේ නැහැ. සියලු දුක් වලින් මිදවන්නේ මේ ධර්මතාවයයි. මේ අනවබෝධය නිසා අපි මේ දුක්ඛක වැටලිලා ඉන්නේ. ඒකයි මම මුලින් කිව්වේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවයන් මෙනෙහි කරනකොට අපිට අර සත්‍ය තුනක් ප්‍රකට වෙලා තියෙන්න ඕනේ. මොකද දැන් චතුරාර්ය සත්‍ය තාම අවබෝධුන්නේ නැහැ හරියට. දුක කියන එක ආර්ය සත්‍යයක්.
ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා මේක ආර්ය සත්‍යය. මේක ලෝකෙ කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. සමුදය කියන එක ආර්ය සත්‍ය හේතුව. ඒ හේතුවත් ගැන තමයි මේ දැන් කතා කරන්නේ ප්‍රිය ස්වභාවය. ප්‍රිය ස්වභාවයනේ හේතුව. ඒකනේ තෘෂ්ණාව කියන්නේ. ප්‍රිය නම් යම් දෙයකට එතන තෘෂ්ණාව. එතකොට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරනකොට නිමිත්ත අයින් වෙන්න ඕනේ. මෙච්චරතාවයක් යම් දෙයක් දැකලා ප්‍රණීතතාවයක් ඇති වුණා නම් ප්‍රිය ස්වභාවයක් ඇති වුණා නම් ප්‍රණීතතාවයක් ඇති වුණා නම් ඒක මේ වෙනකොට වෙන්නේ අපනිහිත. ප්‍රණීතාවයක් නැහැ කියන එක. ශුන්‍යත කියන්නේ හිස්. ඒකයි එතකොට පුජ්‍යලයේ කියලා අපි මෙච්චරකල් අපේ මනසින් හිතාගෙන එහෙන් බැලුවා නම් පුජ්‍යලයේ කියලා හිතාගෙන මේ අවබෝධයට එනකොට එතන දකින්නේ ශුන්‍යතාවය. ශුන්‍යත කියන්නේ හිස්. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම කියන ස්වභාවයෙන් හිස්. මගේ කියන ස්වභාවයෙන් හිස්. දැන් මම කියලා කෙනෙක් ඉන්නවද? පුජ්‍යලයක් ඉන්නවද? නෑ. ඒක දැන් හොඳට දන්නවා. නාම රූප දෙකක් තියෙන්නේ. ඒ නාම රූප දෙකත් විවිධ කොටස් වලට බෙදන්න පුළුවන්. වෙන් කරන්න පුළුවන්. ඒ මොනතරම් සූක්ෂම මොනතරම් සියුම් ආකාරයට බෙදුවත් පුජ්‍යලයක් හම්බ වෙන්නේ. පුජ්‍යලයක් දකින්න බෑ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම තියෙන ක්‍රියා පහක්. ඒතර අපි දැන් මනසට අනුගත කරන්න ඕනේ ක්‍රියා පහ. හැබැයි නැවත නැවත අර පුජ්‍යල සංඥාව හැවත් අර වස්තු පිළිබඳව හෝ පුජ්‍යලයන් පිළිබඳව නම් අපේ මනස තුල රැඳිලා තියෙන්නේ. එහෙනම් අපි ඉන්නේ තාම අවිද්‍යාව හැවත් මෝහය තුල. ඒකයි අවිද්‍යාව හැවත් මෝහය කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි පුච්චලෙක් නැහෙනි. එතකොට අපි එහෙනම් ප්‍රිය කරන්නේ මොනවටද? ඒතර දැන් නාම රූප වශයෙන් වෙන් කරනකොට ස්කන්ධ වශයෙන් වෙන් කරනකොට පහට වෙන් කරන්න පුළුවන්. ආයතන වශයෙන් වෙන් කරනකොට හයට වෙන් කරන්න පුළුවන්. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. 18කට වෙන් කරනකොට ඒ කොටස් තුන බැගින් එකකට තුන බැගින් 18ට වෙන් කරන්න පුළුවන්. ඇස, රූප, ඒ දෙක නිසා සිත. මේක කොටස් තුනක්. මේක එකක් නෙමෙයි. ඇස කියන්නේ වෙන එකක්. රූප කියන්නේ වෙන එකක්. ඒ දෙක නිසා හැදෙන සිත වෙනත් එකක්. කන කියන්නේ වෙනත් එකක්. ශබ්දේ කියන්නේ වෙනත් එකක්. ඒ දෙක නිසා හැදෙන සිත වෙනත් එකක්. එතන තියෙන ධර්මතා තුනක්. ඒතර මේ ධර්මතා තුන තුලම පුජ්‍යලෙන්නේ නැහැ. කනට පුජ්‍යලයක් ඇතුල් කරන්න බෑනේ. බාහිර ශබ්දයට පුජ්‍යලයක් ඇතුල් කරන්නත් බෑ. ඒ දෙක නිසා හැදෙන සිතට පුජ්‍යලයක් ඇතුල් කරන්නත් බෑ. නාසය කියන්නේ එකක්. ගන්ධය කියන්නේ වෙන එකක්. දෙක නිසා හැදෙන සිත තවත් එකක්. දැන් අපි ප්‍රිය කරන්නේ කොටස් වලට නේද? හැබැයි අපි කොටස් වලට ප්‍රිය කරනවා කියලා අපි දන්නේ නැහැ. ඒ අවිද්‍යාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ওই අවිද්‍යාව හේවත් මෝහය මුලාව හේවත් රැවටීම තුල එයාලා ওই කොටස් ටික එකතු කරලා පුච්චලයේ හදාගෙන පුච්චලයට ප්‍රිය කරනවා. හවුද නැත්te? බාහිර පුජ්‍යලයක අරගෙන කඩන්නකො ඔක්කොම ටික. මානසික කඩන්න. හොයන්න පුජ්‍යලේ ශුන්‍යතා. ශුන්‍යයි හිස් මම කියන ස්වභාවයෙන් හිස්. පුජ්‍යලෙක් ඉන්නවද එතන? කෙනෙක් ඉන්නවද? නැහැ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට පුජ්‍යලේ නැගෙන ශුන්‍යයි. කියන හිස්. මම කියන ස්වභාවයෙන් හිස්. දැන් එයා මගේ කියන්න පුළුවන්ද? බෑ. ඉතින් එයා මගේ කියන්න බැරි මම කියලා කෙනෙකුත් නැති හින්දා. ඒතර බාහිරින් බැලුවත් පුජ්‍යලෙක් නේ, අධ්‍යාත්මයෙන් බැලුවත් පුජ්‍යලෙක් නේ. ඒතර මගේ කියන ස්වභාවයෙන් හිස්. දැන් මට අයිති කියන්න පුළුවන්ද? බෑ. එයි. මට අයිති කියන්න බෑ. දැන් මේ ශරීරයේ තියෙන ඕනම කොටසක් අරගෙන නැත්නම් බාහිර තියෙන ඕනම දෙයක් අරගෙන මේක මගේ කියලා කියන්න පුළුවන් සම්මුති වශයෙන් කියයි. වර්තමානයේ මේක මට අයිති කියලා. හැබැයි ඔක ඒ උපකරණයම මේ විශ්වයේ ජීවත් වෙනවා නම් යම් සත්වෙක් ඒ සියලුම සත්‍යයන් ඒ උපකරණයට අයිතිවාසිකම් කියලා තියෙනවා. මේ සංසාරේ. දැන් හැබැයි වර්තමානයේ උපකරණය මගේ කියලා ගන්නවා. හැබැයි එතන උපකරණයකුත් නැහැ. මගේ කියන්න මෙතන පුජ්‍යලයකුත් නැහැ. ඒක තමයි එතකොට අනිමිත්ත නිමිත්තක් ගන්න බෑ. පුජ්‍යලයක් ඉන්නවා නම් නිමිත්තක් තියෙනවා. උපකරණයක් තියෙනවා නම් නිමිත්තක් තියෙනවා.
දැන් ඒකෙන් යම් ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒකට ඇලීම් කිරීම අර ප්‍රිය ස්වභාවය නිසා අපි අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. ප්‍රිය ස්වභාවය නිසා. ඒ ප්‍රිය ස්වභාවය නිසා දුක් විඳිනවා කියන්නේ. ප්‍රිය ස්වභාවයට කියන්නේ තණ්හාව කියලා. යම් දෙයකට ප්‍රිය නම්, ආස නම්, ඇලුම් කරනවා නම්, කැමති නම් ඒකට අපි මොකද්ද කියන්නේ? තෘෂ්ණාව. හරිද? තණ්හා පච්ච උපාදාන. හරිනේ. උපාදාන පච්ච භව. භව පච්ච ජාති. ජාති පච්ච දැන් මොකද්ද උරුම කරගත්තේ එතකොට අපි? දැන් ප්‍රිය ස්වභාවයෙන් නිසා අපි දැන් උරුම කරගත්තා අපි අකමැති දේවල්. ජරා මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් දුකක් එතන තියෙන්නේ. එතකොට දුකකටද අපි මේ කැමැත්ත දීලා තියෙන්නේ, ආසා කරන්නේ, ප්‍රිය කරන්නේ. එතකොට ඒකෙන් නේද අපි මේ ප්‍රණීතතාවයක් තියෙනවා කියලා ගන්නෙ. දුක් උපදවන දේවල් පිළිබඳව නේද අපි මේ ප්‍රණීතතාවයක් තියෙනවා කියලා මේ හිතන්නේ. ඒ කියන්නේ කැමති වෙන්නේ. ඒකෙන් ප්‍රණීතතාවයක්. ඒ කියන්නේ සතුටක් සොම්නසක් ලබන්න පුළුවන් කියලා. සතුටක් සොම්නසක් ලැබෙනවා. චිත්තක්ෂණේ. ඒක චිත්තක්ෂණේ. චිත්තක්ෂණේ පෙරලන. ඒ පෙරලන ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී පැහැදිලි කරන්නේ. එතකොට ඒ පෙරලීම ඉපද බිඳීමක්. ඉපදෙනවා බිඳෙනවා. ඒතර ඉපද බිඳෙන්නේ කොහොමද? චිත්තක්ෂණ 17යි 17ක් තුල හට ගන්නවා, හට ගන්න ශනේ නැති වෙනවා. අන්න එතන දුක තියෙන්නේ. එතකොට අපි අපේ සිතට අපි අනුගත කරන්න ඕනේ රූපයක් නෙමෙයි ක්‍රියාවක්. ක්‍රියාවයි සිතට ඇතුල් කරන්න ඕනේ. ඒතර බාහිර රූපේ තියෙන රූපයක්ද තියෙන ක්‍රියාවක්ද? ඒ ක්‍රියාව රූපේ නෙමෙයි, ඒ ක්‍රියාව සතර මහා ධාතුන්ගේ. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙන නිසා තමයි අනිත්‍යයි. ඒතර අනිත්‍ය තියන්නේ රූපේ නෙමෙයි, බාහිර දකින්න රූපේ නෙමෙයි. ඒකේ අනිත්‍ය එකපාරට ගන්න බෑ. මනසට අසු කර ගන්න බෑ. යම් රූපයක් දැකලා ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය. ඒ රූපය නිර්මාණය කරපො. ඒ රූපය හදන්න සකස් කරන්න මූල ධර්මයට ගියාම අපට අනිත්‍ය දකින්න පුළුවන්. මූල ධර්මයට යන්න ඕනේ. ඒතොර ඒ රූපය නිර්මාණය කරන්න ගත්ත මූල ධර්මය තමයි අර ශක්තියින් හතර. ඒතොර ශක්තියින් හතර තියෙන ඉපද බිඳීමක්. ඇති වෙනව නැති වෙනවා. ඒතොර ඇති වෙන ශනේ නැති වෙනවා කියන්නේ ඒක මනසට දර්ශනය කරගත්තා නම් ඒකට කියනවා විදර්ශනා කියලා. ඒතොර විදර්ශනා කියන්නේ විදර්ශනා ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ නුවණ. අන්න නුවණට හසු කරගත්ත යථාර්ථය. එතකොට එතන තියෙන්නේ අනිත්‍ය කියන ස්වභාවය මනසට නිවැරදිව ඇතුළත් කරලා ඉවරයි. එතකොට යාට නිමිත්තක් ගන්න බෑ. එහෙන් රූපය දැක්කඩ මනසෙන් එහෙන් රූපයක් වශයෙන් අරගෙන නිමිත්තක් හදාගනි. හැබැයි මනසෙන් යාගේ සිත තුළ තියෙන්නේ අනිමිත්ත. නිමිත්තක් නැහැ. අපනිහිත ප්‍රණීතතාවයක් නැහැ. ශුන්්‍යත. ශුන්්‍යත කියන්නේ ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවක්. ඒතකොට නැවත නැවත අර සතර මහා ධාතුන්ම ප්‍රත්‍ය වීම නිසා ඒ රූපයක් බවට අපිට පෙන්නනවා. ඒතකොට ශරීරයේ තියෙන රූපවලට මේ පවතින බව පෙන්වන්නේ ඒක දැන් හොඳට දන්නවනේ. කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර ප්‍රත්‍ය වුන් නැත්නම් මේ රූපයට එක චිත්තක්ෂණ 17ක් තුළ මේක අතුරුදහන්. මේ ශරීරයේ හිස කෙස්වල ඉඳලා මේ දෙපා මාපට ඇඟිල්ලේ නියපොත්ත ගාවට යනකන් තියෙන මේ ශරීරයේ සියලුම රූප වලට අයිති කොටස් ටික චිත්තක්ෂණ 17 තුළ නැවතුනොත් අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර ප්‍රත්‍ය නුනොත් අන්න ඒ තමයි ශුන්‍යත කියන්නේ. හිස් ඒ හිස් බව වහන්න තමයි අර ධර්මතා හතරක් නිරන්තරයෙන් අපට ප්‍රත්‍ය වෙන්නේ. ඒ කියන්නේ කම්ම. කර්මෙන් අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අරහෙන් බිඳි බිඳි යනකොට දැන් අපි මේක කියලා දීලා තියෙනවානේ. උපාද ටිති භංග. උපාද කියන්නේ හට ගන්නවා. ටිති කියන්නේ පවතින, භංග කියන්නේ නැති වෙලා යන අතුරුදහන්. එතකොට 17 3න් වැඩි කරාම 51යිනේ. හට ගන්න යන එක චිත්තක්ෂණයයි බිඳිලා අවසන් වෙන්න යන එක චිත්තක්ෂණයයි 51න් දෙකක් ගියාම 49යි. ඒ 49 තමයි ටිතිය.
ඔය ටිති කියන වචනේ දාලා තියෙන්නේ එතන. ඔය 49ට කුඩා චිත්තක්ෂණ 49ට. ඒතර දැන් 51 කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදලා ඊටත් වඩා අඩු කාලයක් තුල ඇතිව නැති වෙන ස්වභාවයක් නේ. ඒතර ඒකෙන් දෙකක් ගියාම 49 තවත් අඩු වෙනවා. දැන් කොහොමද එතකොට ගන්නෙ? නෑ ක්‍රියාවට සිත තියන්නේ. මනස ගන්න එතනට. ඇහැට රූපේ පේනවා. ඒ මෝහයයි. ඒ මෝහය නැමැති දැලෙන්නේ බලන්නේ. අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ඉඳන්නේ බලන්නේ. අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් ඉඳන් බලන තාක්කල් රූපයක් පෙන්වනවා. මෝහය නැමැති දැලෙන් බලන තාක්කල් රූපයක් පෙන්වනවා. විද්‍යාව හෙවත් ධර්මයෙන් බලන තාක්කල් ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ විශ්වයේ සිදුවෙන නිවැරදි ක්‍රියාවලියට තමයි ධර්මය කියන්නේ. ඒතර විද්‍යාව කියන්නේ ඒ නිවැරදි දේ මනසෙන් අවබෝධ කර ගැනීම විද්‍යාවයි. ඒතර අවිද්‍යාවට ඉඩ නැහැ. මෝහයට ඉඩ නැහැ. මුලාවට ඉඩ නැහැ. රවටන්න බෑ. ඇහැ රැවටුවා මෙච්චර කල් අපිව. ධර්ම අවබෝධය තුළ මනසින් යථාර්ථය අවබෝධ කරගත්තා අපේ මනස රවට්ටන්න බෑ. මනස රවට්ටන්න බැරි නම් එතනට ප්‍රිය ස්වභාවයක් එන්නේ නැහැ. දැන් මම මුලින්ම කිව්වා ප්‍රිය ස්වභාවයේ එන්නේ එතකොට වස්තු වලට හා පුජ්‍යලයන්ට නෙමෙයිද? පුජ්‍යල සංඥාවෙන් ගන්න තාක්කල් ප්‍රිය ස්වභාවයක් තියෙනවද? තියෙනවා. පුජ්‍යල ස්වභාවයෙන් ගන්න තාක්කල්. අර ක්‍රියාවෙන් දකින්න තාක්කල් ප්‍රිය ස්වභාවයක් එයිද? නෑ. එතකොට එතන සිත කෙලෙසෙන්නෙත් නෑ නේද? සිත එතන කෙලෙසෙන්නේ නෑ. ලෝභයෙන් කෙලෙසෙන්නේ නෑ. දැන් ලෝභය කියන්නේ ඒ දේ අයිති කරගන්න තියෙන උවමනාව. දැන් එතන අයිති කරගන්න දෙයක් නෑ. දැන් ලෝභය අයින් වෙනවා. තේරෙනවද කියන එක? දැන් ඒ පිළිබඳව දේශයක් එන්නේ නැහැ. ඇයි එතන ගන්න දෙයක් නැති නිසා. ඒක තිබුණත් ප්‍රශ්නයක් නැහැ, නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. දේශයක් ඒවත් තරහක් එන්නේ නැහැ. මොකද එතන ගන්න දෙයක් නැති හින්දා. තේරෙනවද? එතකොට දැන් ලෝභයයි දේශයයි නැහැ කියන්නේ මොහේ නැහැ කියන එක. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැත්තම් මොහයක් නැහැ. පැහැදිලිද කියන එක? තේරෙනවද කියන එක? පැහැදිලි. හැබැයි ටිකක් නුවණ සිත මෙහෙවන්න ඕනේ. නැතුව මේක තේරුම් ගන්න බෑ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චිත්ත ඒකාග්‍රතාවයක් ඕනනේ. සිතේ තැන්පත් බවක් ඕනේ. මේක දකින්න. ඒකට කියව සමාධි. ඒතකොට සමාධිය ප්‍රත්‍ය වෙනවා ප්‍රඥාවට. සීලයක පිහිටලයි අපි මේ ධර්මය පරීක්ෂණ කරන්න වාඩි වෙන්නේ. සීලයක පිහිටලා. එතකොට තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 3. ඒ තමයි සීල සමාධි ප්‍රඥා. ඒ තුලින්මයි එන්න ඕනේ මේකට. වෙන කිසිම මගක් නැහැ. එහෙනම් එතකොට දැන් එතන බාහිර රූපේ පිළිබඳව එහෙනම් අනිමිත්ත. නිමිති ගන්න බෑ. නිමිති ගන්නවා සම්මුතිය තුල. එතකොට ඒ අනිමිත්ත කියන ස්වභාවයට යන්න නම් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේද නැද්ද? අනිවාර්යෙන් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ. හැබැයි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ රූපය තුල නෙමෙයි. ක්‍රියාව තුල. තියෙන්නේ ක්‍රියාවක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි මේ පුච්චලයන් මේ සත්‍යයන් මේ වස්තු හා පුච්චලයන්ට ප්‍රිය කරනවද? ඒතන අවිද්‍යාව හේවත් මොහයයි. මහණෙනි මෙතන වස්තුවකුත් නැහැ පුච්චලයකුත් නැහැ. ඒ යථා ස්වභාවය අවබෝධ කරනවද යම් දවසක එයාගේ සිත එනවා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ස්වභාවයට. දැන් ඒතර කෙස් වලට මම කියන්න බෑනේ. ලොම් වලට මම කියන්න බෑ. ඒක යම් කොටසක් විතරයි. වෙන ද්‍රව්‍යයක්. ඒ ද්‍රව්‍ය ඒ කොටස ක්‍රියාත්මක වෙන්නේ අර ශක්තියින් හතරේ එහෙම නැත්නම් සුද්දාෂ්ටක කලාපේ. නිය කියන්න මම කියන්න බෑ නියට. නියපොතු වලට. දත් වලට මම කියන්න බෑ. ඒක යම් කොටසක් විතරයි. ඒක අර ශක්තියින් හතරේ එහෙම නැත්නම් සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. හැම කියන්නේ හැමට මම කියනවාද? බෑ. නහර ඇට සැකිල්ලට මම කියනවාද? බෑ. මොකද දැන් මරුණාම මේකේ තියෙන ශරීරයේ මේ තියෙන ලේ මස් නහර සියලුම දේවයන් ද්‍රව්‍යයන් වියලී ගියාම ඇට සැකිලි ඉතුරු වෙනවනේ. ඒකට මම කියන්න පුළුවන්. අර ඉන්නේ මම කියලා. බෑ. එහෙනම් ඇට මිදුළු වලට මම කියනවද? බෑ. වකුගඩු වලට මම කියනවද? බෑ. ඒක ඕන තව කෙනෙකුට දෙන්න පුළුවන්.
ඒතර මම එතන එන. ආ? ඒ වකුගඩුව තව කෙනෙකුට බද්ධ කළොත් දැන් මම එතනට යන්න වෙනවා. යනවද? නෑ ඒක යම් කොටසක් විතරයි. අක්මාව. දැන් පුළුවන් නේ මාරු කරන්න එහෙම? ඔව්. එතකොට ඒක තව කෙනෙකුට බද්ධ කළොත් එතකොට මම එතනද? නෑ. ඒක යම් කොටසක් විතරයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ අඥාන පුච්චලයා මේ ප්‍රිය කරන්නේ මේ කොටස් වලට. කොටස් වලට නෙමෙයිද ප්‍රිය කරන්නේ? සත්‍ය වශයෙන්ම ආස කරන්නේ, ඇලුම් කරන්නේ, ප්‍රිය කරන්නේ කොටස් වලටනේ. හැබැයි කොටස් ටික ඔක්කොම එකතු කරගෙන මම කියලා හදාගෙන මට ප්‍රිය කරනවා. Tamanට කැමති. නෑ. ඒතර මම කියලා කෙනෙකුත් නැහැ. එහෙනම් කොටස් ටිකටයි අපි මේ ප්‍රිය කරන්නේ. ඒ කොටස් ටිකේ යථාර්ථය නිවැරදිව අවබෝධ වුණොත් එතන දකින්න වෙන්නේ අනිත්‍ය ලක්ෂණය. එයි ඒ සෑම කොටසකම තියෙන්නේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනකොට එහෙනම් එතන මොකද්ද නිවැරදි ලක්ෂණය? අනිත්‍ය ලක්ෂණය. ඒ ක්ෂණයක් පාසා ඉපද බිඳීමම තමයි දුක්ඛ ලක්ෂණය. ක්ෂණයක් පාසා ඉපද බිඳිනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. ඒක තමයි දුක්ඛ ලක්ෂණය. ඒතර අනාත්මයි කියලා කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තමාගේ වශයෙන් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් ද මේ ශරීරයේ කිසිම කොටසක් ඒ කතා කරපු ඒ සියලුම කොටස් වලින් එකක්වත් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑනේ. ඒ සියලුම කොටස් උපකාරයට අනුව හටගන්න දේවල්. ඒකට කියන්නේ ප්‍රත්‍ය අනුව ඵල උපදවනවා කියන එක. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාරයට අනුවයි ඵලය උපදවන්නේ. තේරෙනවද? එහෙනම් අනාත්මයි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන ප්‍රකට වෙනකොට නිමිත්ත කියන එක අයින් වෙනවා. ප්‍රනිදිය. එහෙම නැත්නම් ප්‍රනීත භාවය. මෙච්චර කාලයක් ප්‍රනීතතාවයක් යම් දෙයකට තිබ්බනම් අර ප්‍රිය ස්වභාවය එහෙනම් ඒ ස්වභාවය අයින් වෙනවා. එතකොට ශුන්්‍යත කියන ස්වභාවය සිතට එනවා. එතකොට කියන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත. හිස් කිසි දෙයක් නැහැ. මට අයිතිය කියන්න පුළුවන්ද? බෑ. දැන් මොකද්ද මට අයිතිය කියන්න පුළුවන්? අධ්‍යාත්මික හා බාහිර ඒ කිසිවක් මට අයිතිය කියන්න බෑ. ඒ දැන් රූපය ගැන අපි කතා කළේ. දැන් වේදනාව යම්කිසි වෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ශරීරයෙන් වෙන් කරන්න පුළුවන් කොටසක්ද නැද්ද? වෙන් වෙලා තියෙන කොටසක්. හැබැයි ඔය පහම එකට ක්‍රියාත්මක වෙන නිසා ඔය පහ වෙන් කරගන්න බැරි නිසා තමයි අර සත්පුජ්‍යල සංඥාව තුළ පුජ්‍යලයන්ට ප්‍රිය කරන්නේ. දැන් රූපයට සමාන කරන්න පුළුවන්ද වේදනාව? බෑ. එයි වේදනාව කියන්නේ සිතේ ප්‍රභේදයක්. රූපේ ප්‍රභේදයක් නෙමෙයි වේදනාව කියන්නේ. හැබැයි රූපේ අසුරු කළා හට ගන්නවා සිතක්. ඒ සිතේ ප්‍රභේදයක් වේදනාව කියන්නේ. රූපේ අසුරු කළා සිතක් හැදෙනවනේ. හැදෙනවනේ දන්නවනේ රූපය අසුරු කරාම සිතක් හැදෙනවා කියලා. එතකොට ඒ සිතේ ප්‍රභේදයක් නේ වේදනාව කියන්නේ. එතකොට වේදනාව එහෙනම් පුජ්‍යලෙක් නෙමෙයි. එතකොට වේදනාව පවතින එකක්ද? නැහැ. චිත්තක්ෂණය. එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එතකොට තියෙන්නේ එතන අනිත්‍ය ලක්ෂණය නෙමෙයිද? හා? එතකොට නිමිත්තක් ගන්න පුළුවන්ද වේදනාව තුළ? ඒ තමයි නිමිත්ත. ඇයි? නිට්ටයව පවතිනවා නිමිත්තක් ගන්න පුළුවන්. නිට්ටයවම එක මොහොතකටවත් එක චිත්තක්ෂණයයි පවතින්නේ. ඒ චිත්තක්ෂණයත් තුළ ඉපද බින්දෙනවා. එහෙනම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. ඒ අනිත්‍ය ලක්ෂණය නම් එතන තියෙන්නේ ඒ ඉපද බින්දෙන ස්වභාවයම තමයි දුක්ඛ ලක්ෂණය. චිත්තක්ෂණයත් තුළ ඉපද බින්දෙනවා. එහෙනම් ඒක දුක්ඛ ලක්ෂණය. ඒතර තමාගේ වශයෙන්ද එහෙම නැත්නම් ප්‍රත්‍යයට අනුරූපවද විඳීමේ සිත. ඒ සිතේ ප්‍රභේදය උපකාරයට අනුවද මමද විඳින්නේ. උපකාරයට අනුවයි. ඒ කොහොමද? අස බාහිර රූප දෙක නිසා සිතක්නේ. ඒතර කොටස් තුනක් නේ එතන. හා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයනේ. තින්න සංගති පස්ස. ඒ ස්පර්ශයට අනුව නෙමෙයිද විඳීම. ඒ රූපය බාහිර රූපය මේකට ස්පර්ශ වෙන ආකාරයටනේ විඳීමේ සිත හදන්නේ. ඒතර සිතේ ප්‍රභේදයක් වේදනාව කියන්නේ. එතකොට ඒක මමද මගේද මට අයිතිද?
අපි සත්පුජ්‍යල සංඥාව තුළ ප්‍රිය කරනවා. කොටස වෙන් වශයෙන් දකින්නේ. ඒ කොටසේ යථා ස්වභාවය දකින්නේ. ඒ වේදනාව කියන ඒ කොටසේ යථා ස්වභාවය තමයි හටගන්න ශනේ බිඳෙනවා. චක්කු සම්පස්සජා වේදනා. ඇස බාහිර රූප දෙක නිසා සිත කර්ණ තුන එකතු කළ ස්පර්ශය නිසා විඳීමේ සිත. ඒ සිතට රැඳෙන්න පුළුවන්. බෑ එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි දැන් මේ දෙවෙනි එක ගැන කතා කරන්නේ. ඒතකොට රූපයත් ඔය වේදනාවත් ඔය සංඥාවත් සංස්කාරයත් විඥානයත් කියන පහ එකට එකතු කළා අපි පුජ්‍යලේ ඉදිරියෙන් තියලා ඒ පුජ්‍යලයට ප්‍රිය කරනවද නැද්ද? ඒක තමයි අවිද්‍යාව. ඒක තමයි විද්‍යාව. ඒක තමයි මෝහය. ඇයි මේ පුජ්‍යලයාගේ මේ කොටස් පහෙන් වශයෙන් දකින්නේ නැත්තේ? ඒ කොටස් පහේ සිදුවෙන නිවැරදි સિદ્ધාන්තේ නිවැරදි සිදුවීමයි දකින්නේ නැත්තේ. ඒ තමයි මෝහය. අවිද්‍යාවවත් මෝහය. ඒ බාහිර පුජ්‍යලයටත් තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ක්‍රියාකාරීත්වය නෙමෙයිද? ඒ පහේ ක්‍රියාකාරීත්වයක් තියෙන. එහෙනම් ඒ පහෙන්ම ඒතර රූපේත් පුජ්‍යලෙක් නැහැ. වේදනාවෙත් පුජ්‍යලෙක් නැහැ. සංඥාවෙත් පුජ්‍යලෙක් නැහැ. සංස්කාරයන්ගෙන් පුජ්‍යලෙක් නැහැ. විඥානෙත් පුජ්‍යලෙක් නැහැ. ඔය පහ එකට එකතු කරලා පුජ්‍යල සංඥාවක් හදාගත්ත පුජ්‍යල සංඥාව තුල ප්‍රිය කරනවද නැද්ද? මහණෙනි අවිද්‍යාවයි. දැන් වේදනාව කියන්නේ ක්‍රියාවක්ද පුජ්‍යලේද? ක්‍රියාවක්. කොහොමද ඒ ක්‍රියාව පටන් ගන්නෙ? ඇස රූප දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශයයි ස්පර්ශය නිසා විඳීමේ සිත. දැන් ඒතකොට ක්‍රියාවක් නේද එතන තියෙන්නේ. ඒ ක්‍රියාවක් කියන්නේ ඒකට චිත්තක්ෂණයකට වඩා රැඳෙන්න බැරි නිසා. හටගන්න සණයෙන් යම් දෙයක් නැති වෙනවා නම් අතුරුදහන් වෙනවා නම් බිඳෙනවා නම් එතන තියෙන ක්‍රියාවක්. තේරෙනවද කියන එක? එතන පුච්චලයක් නෑ. ඒතර ක්‍රියාවක් තියෙන. ඒතර සෝත සම්පස්සජා වේදනා. අපි දන්නවා. කන බාහිර ශබ්ද දෙක නිසා සිතක්. මේ කොටස් වලට අනිවාර්යෙන් වෙන් කරන්න ඕනේ. මේ හොඳට වෙන් කරන්න ඕනේ මේක. එතකොට තමයි අර ප්‍රිය ස්වභාවය අයින් වෙන්නේ. එතකොට අපි වස්තු වශයෙන් අරන් ප්‍රිය කරනවා නම් පුජ්‍යලය වශයෙන් අරන් ප්‍රිය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කවදාවත් අවිද්‍යාවෙන් මිදෙන්නේ නැහැ. කවදාවත් අවිද්‍යාවෙන් මිදෙන්නේ නැහැ, මෝහයෙන් මිදෙන්නේ. ඒතර අවිද්‍යාවෙන් මිදෙන්නේ නැත්තම් මෝහයෙන් මිදෙන්නේ නැත්තම් අපිට සසර දුකෙන් මිදෙන්න බෑ. එයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන විද්‍යාව හා ධර්මය. විද්‍යාව හා ධර්මය. ඒතර විද්‍යාව කියන්නේ අවිද්‍යාවේ විරුද්ධ වචනය. ධර්මය කියන්නේ විශ්වයේ සිදුවෙන නිවැරදි ක්‍රියාවලිය. ඒතර පුච්චලයක් නැහැ. එහෙනම් ක්‍රියාවක් පෙන්නනවා. ක්‍රියා පහක් තියෙන්නේ. ඒතර සෝත සම්පස්සජා වේදනා කියලා ගන්නකොට පුච්චලයක් දාන්න පුළුවන් දේ වේදනාවට? බෑ. කන ඒකයි රූපයට. බාහිර ශබ්දයයි රූපයට. සතර මහා ධාතුන්ගේ ක්‍රියා දෙකක්. ඒ දෙක නිසා හැදුවා සිතක් සෝත විඥානය. ඒ ශබ්දයේ පිළිබඳව දැනගැනීමේ සිතක් එක වෙන ක්‍රියාවක්. ඒක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. තුන් කරුණ එකතු ස්පර්ශ ඒ චිත්තක්ෂණයෙන් ඇතිව නැති වෙනවා. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න විඳීමේ සිත සෝත සම්පස්සජා වේදනා කියන විඳීමේ සිත හටගත්ත ශනේ අන්න එතන අනිත්‍ය ලක්ෂණය. එතකොට දැන් ඒ වේදනාවට පුජ්‍යලයක් ඇතුල් කරන්න පුළුවන්ද? ඒ වේදනාව තුල පුජ්‍යලෙන්නේ නැහැ. හැබැයි දැන් ওই වේදනා ටිකත් අර මං කලින් කිව්වා වගේ සංඥා ටිකත් සංස්කාර ටිකත් විඥාන ටිකත් එකට එකතු කරලා බාහිරින් පුජ්‍යලයක් දාගත්තා ඇහැට. මනසට ගත්තාම මොනවද තියෙන්නේ? නිවැරදි ක්‍රියාවක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ලක්ෂණ තුනක් තියෙනවා විශ්වයේ. නිවැරදිව ලක්ෂණ තුනක්. ඒ ලක්ෂණ තුන හරියාකාරව නිවැරදිව අවබෝධ කරගන්නවද යම් කෙනෙක් එහෙනම් එයාගේ සිත තුළට නිවැරදිව අනුගත වෙනවා. එයා නිවැරදිව මනසින් දකිනවා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත. එතනදී රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. තේරෙනවද? දැන් ඇලෙන්නේ මොනවටද ඇලෙන්නේ? අපි ඇලෙන්නේ වස්තු වලට,
ඒවත් පුජ්‍යලයන්ට නෙමෙයිද? වස්තු වශයෙන් ගන්න තාක් කල් ඇලෙනවා. පුජ්‍යලයන් වශයෙන් ගන්න තාක් ඇලෙනවා. එහෙනම් වස්තු වල යථා ස්වභාවය සහ පුජ්‍යලයන්ගේ යථා ස්වභාවය නිවැරදිව අවබෝධ කරගත්තට පස්සේ රාගයේවත් ඇලීමක් එනවද? එතකොට දැන් මොහේ මිදිලාද අපි? තේරෙනවද කියන එක? එතකොට තමන්ගේ කියන එක කෙනා කවුද? මම නැති කල මගේ කියලා තමන්ගේ කියලා කවුද බෙදන්නේ වෙන් කරන්නේ කවුද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝක සත්‍යය කෙරෙහි එකම වූ කරුණාව නේද? එකම වූ කරුණාව. ඒ ඇයි? නිවැරදිව විශ්ේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය නිවැරදිව අවබෝධ කරගත්තා. ඇලෙන්න තැනක් නැහැ. ගැටෙන්න තැනකුත් නැහැ. සත්‍ය අවබෝධ කරා. එතකොට ඒ සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය. එතකොට දුක කියන එක ආර්ය සත්‍යයක්. නැති කරන්න බෑ. මොකද දැන් මේ වේදනාව කියන ධර්මතාවය චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා නම් එතනම තියෙන දුකක් නේ. නැද්ද? නැවතත් මේ විඳීමේ සිත හදන්න නම් ආයි කනත් ඕනේ, ශබ්දයක් ඕනේ, දෙක අනුව සිතක් හදන්නත් ඕනේ. ඒ අනුව ස්පර්ශය සිද්ධ වෙන්න ඕනේ. ඒ ස්පර්ශයට අනුව ආයි විඳීමේ සිතක් හදනවා. හැබැයි හැදිච්ච සැනෙන් නැති වෙනවා. දැන් ඒතර කොහොමද නිමිත්තක් ගන්න? දැන් කොහෙද ප්‍රණීතතාවයක් තියෙන්නේ? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේක උපමා කළේ දිය බුබුලට. දිය බුබුලේ මොකද්ද තියෙන හරය? දැන් විඳීම හඳුනා ගන්නනේ. කොහොමද හඳුනාගන්නේ? සැප වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා වශයෙන් හඳුනා ගන්න. දැන් හඳුනාගන්නේ එතකොට දැන් කන හඳුනා ගන්න. වැරදි. ඇයි? කන තියෙන්න එපා හඳුනා ගන්න. නෑ. ක්‍රියාවනේ තියෙන සතර මහා ධාතුන්. දැන් එතකොට හැබැයි අපි සංඥාවක් දුන්නා ඒකට. කන කියලා. බාහිර ශබ්දයක් වශයෙන් හඳුනාගත්තා. ශබ්දයක් තියෙනවද? නෑ. එතන තියෙන්නේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. හරිනේ? එතකොට අපි ඒ ස්වභාවය දකින්නේ නෑ, අපි ශබ්දයක් හැටියට හඳුනාගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හඳුනා ගැනීම හේවත් සංඥාව මහණෙනි මිරිඟුවක්. මිරිඟුවක්. දැන් ඒතර අපි අර ශබ්දයට ප්‍රිය කරනවා නම්, ශබ්දයට ඇලුම් කරනවා නම්, ශබ්දයට ආස කරනවා නම්, ඒතර ශබ්ද සංඥා ශබ්දය හඳුනා ගන්නවානේ අපි. ඒක මිහිරි ශබ්දයක් හැටියට, එහෙම නැත්නම් ඒක භයානක ශබ්දයක් හැටියට, ඒක සියුම් ශබ්දයක් හැටියට, ඒ විවිධාකාරී ශබ්ද හඳුනා ගන්නව නේද අපි? ඒ හඳුනාගන්නේ සංඥාවෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඥාව මිරිඟුවක්. ඒ කියන්නේ නැහැ කියන එක එතන එහෙම දෙයක්. දැන් මිරිඟුව කියන එක අපි කියනවද තියෙනවා කියනවද නැහැ කියනවද? නැහැ කිව්වත් වැරදි, තියෙනවා කිව්වත් වැරදි. තියෙනවා නම් යම් බලන්න එතනට කිව්වොත් ගිහිල්ලා පෙන්වන්න දෙයක් නැහැ. නැහැ කිව්වොත් අර තියෙන්නේ හොඳට අවුව පායලා තියෙන වෙලාවේ තාරපාරේ හොඳට පේනවා දිය කඩਿੱත්තක්. දැන් නැහැ කියනකොට පෙන්වන්න පුළුවන් නැහැ කිව්වොත් යම් කිසි කෙනෙක්. හැබැයි තියෙනවද? හොඳට හිතන්න. මිරිඟුවට අපි රැවටුණා. රැවටෙනවනේ මිරිඟුවට. එතකොට එහෙනම් අපි ශබ්දයට කියන මිරිඟුවට නේද අපි රැවටලා තියෙන්නේ. ශබ්දයක් නැහැ, එතන තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒ ක්‍රියාව මනසට අනුගත වෙන තාක්කල් අපි ශබ්දයට ප්‍රිය කරනවා. නැද්ද? එතකොට අපි ප්‍රිය කරලා තියෙන්නේ මොකේද? මිරිඟුවට. දැන් මිරිඟුවට ප්‍රිය කරනවා නම් දැන් මොකද්ද කරන්න කියන්නේ? යම් කිසි පුජ්‍යලෙක් දැන් මිරිඟුවට මං හරි ආසයි කිව්වොත් එහෙනම් මොකද්ද කරන්නේ? එයාගේ මොළේ ටික පරික්ෂා කරන්න වෙනවා. ඔව්ද නැද්ද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පෘථග්ජන පුජ්‍යලයා උම්මත්තකයි. පිස්සු කිව්වා. ಜಾති උම්මත්තකයි කිව්වනේ. ඒ මොකක්ද කිව්වේ? ಜಾති අන්ධයි කිව්වා. ඇයි ඒ? ඒ මිරිඟුවට ප්‍රිය කරනවානේ. මිරිඟුවට ආස කරනවානේ. රූප සංඥාව ගත්තා රූපයක් විතර නෑ. එහෙනම් එතන තියෙන සංඥාව කියන්නේ මිරිඟුව. ඒතර එහෙනම් අපි ප්‍රිය කරන්නේ දැන් මෙච්චර වෙලා කතා කළේ දැන් පෙන්වන්න බෑනේ. ඇහැට පේනවා. පරමාර්ථ වශයෙන් නෑ. ඒක තමයි. එතකොට දැන්
නැහැ කිව්වත් වැරදි. තියනවා කිව්වත් වැරදි. නැහැ කිව්වත් පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ රූපය. දැන් පරමාර්ථ වශයෙන් බෙදමුහම රූපයක් නැහැ. එහෙනම් සත්‍ය මොකද්ද? දැන් අපි මිරිඟුවට රැවටිලා නේද ඉන්නේ. දැන් මිරිඟුවට රැවටෙන්නේ ඥානවන්තයෙක්ද? ඥානවන්තයෙක් රැවටන්න පුළුවන්ද මිරිඟුවට? අඥානයයිද රැවටෙන්නේ? ඒකයි සංඥාවට අහු වෙන්න එපා. සංඥා ගැටේ ලියපු දාට නිවන. මේ සංඥාව නැමැති ග්‍රන්ථය, ඒකට කියන්නේ ග්‍රන්ථ කියන්නේ ගැට ගන්නවා. ඔය සංඥාව නැමැති ග්‍රන්ථය ලියපු ගමන් නිවන. ඔක ලියන්න ඕනේ. ඔය සංඥාවෙන් ගැට ගන්න. සංඥා උපාදාන කියලා එකක් අහලා තියෙනවා. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ, පංච උපාදානස්කන්ධ. මානෙනි පංච උපාදානස්කන්ධ දුක්ඛ. නිවැරදි දේ නිවැරදි ආකාරයට අවබෝධ කරගත්තද දුකෙන් මිදෙනවා. පැහැදිලිද කියපේ? තේරුම් ගන්න. හැබැයි මේ ධර්මයේ එතකොට පේන්නේ ඇසටද මනසටද? මනසින් දකින්න තියෙන්නේ. ඇහැට පේන දේ. ඇහැට පෙන්වන්නේ රූප. කනට අසන ශබ්ද. ඒතර දැන් වේදනාව ගැන අපි කතා කරේ. ගාන සම්පස්සජ වේදනා. තියෙන වේදනාවක් නැත්තේ නේ. වේදනාවක් නැහැ කිව්වොත් බොරු. හැබැයි තියෙනවා කිව්වොත් බොරු. නෑ. හට ගන්න ශනේ නැති වෙනවා. ක්‍රියාවක් තියෙන්නේ. වේදනාවක් නැහැ. ක්‍රියාවක් තියෙන්නේ. ඒ ස්පර්ශය නිසා ඇති වෙන ක්‍රියාවක්. ඒ නිසා තමයි පස්සපච්චය වේදනා කියන්නේ. ඒක දුක්ඛාරය සත්‍යයට අයිති වෙන්නේ වේදනාවට ප්‍රිය කරනවා. නැද්ද? වේදනාවට ප්‍රිය නැද්ද? ප්‍රියයි. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය දැන් දුක නේද උරුමෙලා තියෙන්නේ. හොඳයි ධර්ම දේශනාව අවසන් කරන කාලය අවසන්. පැහැදිලිද කියන සසරින් නිවනට යන්න ඕනේ නේ අනිවාර්යෙන්. මේ දුකක් එහෙම පිටින් මේ කොටස් පහෙම තියෙන දුක් මේ පහම දුක්. ඒ තමයි පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ උපාදානය අතහරින්න. ඒකට කියන්නේ අනුපාදා පරිනිර්වාණය. උපාදාන පරිනිර්වාණයක් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරේ නෑ. අනුපාදා පරිනිර්වාණය. ඒ කියන්නේ උපාදාන රහිතව පිරිනිවෙන්න. ඒතර උපාදානයට හේතුව ප්‍රිය ස්වභාවයයි. ඒ තමයි තණ්හා. තණ්හාපච්චය උපාදාන. හරිනේ? හොඳයි එහෙනම් මේ පින්බර දායකත්වයේ නදිමාල පැපිරියාන පාරේ පදිංචි සේනාරත්න ඒකනායක මහතා සහ චන්ද්‍රා ඒකනායක මහත්මිය ආරමුණ අගෝස්තු මාස 13 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන චන්ද්‍රා ඒකනායක මහත්මියගේ සහ අගෝස්තු මාස 31 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන සිඩ්නි නුවර සිටින ක්‍රිෂාන්ත ඒකනායක පුතුණන්ට තුන්රුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සුබ උපන් දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආරිදා සමරසිංහ ඒකනායක මහතා පරලොස්සපත් ඥාතීන් ඒකනායක මහතාගේ මව සහ පියා බී සේනානායක මහත්මිය පීරිස් ඩයස් දහනායක මහතා ඩී වරකාගොඩ ගමගේ මහත්මිය චන්ද්‍රා ඒකනායක මහත්මියගේ මව සහ පියා ඩීපී අබේසිංහ මහතා රාණි අබේසිංහ මහත්මිය පණ්ඩුක අබේසිංහ බෑනන්ගේ පියාණන් සහ මව සහෝදර සහෝදරියන් ඇතුළු එමීගේ සියලු ඥාතීන් සිහිපත් කරනවා. ඇමරිකාවේ වාසය කරන මුර්තාවේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ ලික්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උපන් දිනයේ සමරන චන්ද්‍රා ඒකනායකගේ 76 වෙනි ජන්මදිනයේට සෙත් ප්‍රාර්ථනා කරනවා. ක්‍රිෂාන්ත ඒකනායක පුතාගේ අගෝස්තු මාස 31 වෙනි දිනට යෙදෙන උපන් දිනයේට ආශිර්වාද ප්‍රාර්ථනා කරන චම්පිකා අබේසිංහ දියණිය පණ්ඩුක අබේසිංහ බෑනනුවන් පවන් අබේසිංහ මොනුබුරා කාංචනා ලේඩිය කිහෙන් කාව්‍යා නමේ කවීන් මොනුබුරන්ට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණයට පැමිණි පවුලේ සහෝදර සහෝදරයන් හා ඥාතීන්ට හා උපකාර කළ සියලුම හිතවතුන්ට සසරෙන් නිවන් මඟට පිවිසීම සඳහා අප සියලු දෙනාටම ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව දියුණු කර ගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවන්නේ බලාපොරොත්තු ආකාරයෙන්ම ඉටු වේවා කියන මෛත්‍රී සහගත සිතෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. නම් සඳහන් කළ නොකළ තවත් කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තුව
මේ උතුම් පුණ්‍ය ශක්තියන අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙකුම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඒ තමන්ගේ ඥාතීන් සිහිපත් කරගෙන ගාතාව කියන්නේ ඉදම් මේ ඥාතීනං හෝතු. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ට උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත්තනත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.